මිතුම් මාසයේ තුල කටින මාසය සමග මහා සංඝරත්නයේ විහාරස්ථානයේ අඩුපාඩු බලමින් සිල්පසෙන් ප්‍රස්ථාන කරනවා කියලා. මාසික බෝධි පූජා පැවැත්වුවා. ඒ අතරතුර විශේෂ ධර්ම දේශනාවන් පැවැත්වුවා. මේ කටයුතු වලදී සීල දනාගේ සහාය නොඅඩුව අපට ලබා දුන්නා. විශේෂයෙන්ම මේ කාලය තුල ඒ 3 මාසය තුල විතරක් නෙවෙයි ඊට කලින් ඉඳලාමත් ඒ විහාරස්ථානයේ දිනුවට අභිවෘද්ධියට දිවා රැ නොබලා බොහෝ වේසමාසු පිරිසක් ඉන්නවා. නාංගම් කිව යුතු තරමටම වැදගත්. නමුත් මේ අවස්ථාවේදී නම්ගම් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ මම. දන්නෝ දනිති. විශේෂයෙන් නමග්ගමක් ප්‍රකාශන කළත් ඒ අය සතුටු වෙන්නට ඕනේ. අපි අවංකව තුරුණවන් විශේෂ තමන්ගේ ආගම දාන විශේෂ තමන්ගේ පාසල විශේෂ අපි යමක් කළා කියලා හිතනකොට ඒ අයට බලවත් සතුටක් ඇති වෙනවා. මේක තමයි අත්‍ය වශයෙන්ම අවශ්‍ය වන්නේ. කාගේවත් ප්‍රශංසාවක් නෙවෙයි. ඒ නිසා මෙවරත් 2015 කටේ පින්කමේදී විශේෂයෙන්ම සිපත් කරන්න ඕන මේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ දුදරු පිරිස. මේ පෙරහැර අලංකාර කරන්න හේවිසිනාදය පුහුණු කරන්නට ඒ දහම් පාසලේ ගුරු මණ්ඩලය අපකප වෙලා වැඩ කළා. ඒ දරුවනුත් බොහොම ආශාවෙන් ඒ කටයුතු ඉෂ්ට කළා. අද දවසත් දේශගුණය අතින් බලපෑම් හොඳ දවසක්. මේ යමක් කියන්න ඕන. මේ දහම් පාසල් සෑම පන්සලකම තියෙන දහම් පාසල් ටික හොඳට කරගන්නට ඕනේ. මේ වැඩිහිටි අපි හෙටානේ දැත්තක පියාගත්තට පස්සේ මේ රටේ පාසල් ටික රැකගන්න ආරක්ෂා කරගන්න ඉන්නේ මේ දරුවෝ. මේ දරුවෝ එතනට අවශ්‍ය වෙන විදිහට සූදානම් කරන්න ඕන, දැනුවත් කරන්නට ඕනේ. තම තමන්ගේ පාසල් වල දහම් පාසල් වල දරුවෝ යවන්නට ඕනේ. ඉරිදට කම්මැලි නැතුව දරුවන් අවදි කරවලා තමන්ගේ සමීප පාසලේ දහම් පාසල යවන්න. මේක බොහොම අවධානය යුක්තව කියන්න ඕනේ. සමහර විට අපි දන්නවා මේ දෙමව්පියන් මෙහාට ආවේ මේ ලංකාව හොඳ නැති නිසා නෙවෙයි. එකම අරමුණ තමයි දරුවන්ට උගන්වන්න. දරුවන්ට උගන්වනවා කියන්නේ දරුවන්ගේ උගත්කම විතරක් ලබා දෙන්න නෙවෙයි. ගුණවත්කම තමයි ලබා දෙන්නට ඕනේ. ගුණධාමින් තොරනම් ඒ උගත්කමින් වැඩක් නැහැ. සීලේන අනුපේතස්ස සුතේනත්තෝ නවිච්චති විද්‍යානං මහ දේශනා කළා. හික්මීමෙන් තොර උගත්කමින් වැඩක් නැහැ. ඒ නිසා මේ දරුවන් මේවා ඉදිරියට දිගට ගෙන යන්න පුළුවන් විදිහට දරුවන් පුරු කරන්න ඕන, පුහුණු කරන්නට ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ පණිවිඩයත් මම ඉතාම අවධානය යුක්ත දෙමාපියන්ට සිහිපත් කරනවා. මේ දහම් පාසල් දියුණු කරලා තියාගන්න ඕන. මෙහි ලංකාවේ මියපරලෝකයේ ඉන්නවා. මියපරලෝකයේ සිහිපත් කරනකොට අපිට පළමුවෙන්ම සිහිපත් කරන්න ලබව කියලා අපි ඇල්ලේ චන්දේවල මහරහතන් ඇත්ත වශයෙන් මට අපේ ධම්මරතහරුන් වහන්සේට මෙහෙ ඉඳ ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ නොහිටියා නම්, උන්වහන්සේ අසු නොකළා නම් උන්වහන්සේගේ ආශිර්වාදය තමයි අපිට ලැබුණේ. ඒ නිසා අපි උත්සාහ ගන්නවා අපිට හැකි හැම ශක්තියම යොදවලා මේ විහාරස්ථානවල දිනුවොත් මේ සිංහල බෞද්ධ සෙවදනාගේ අභිවෘද්ධිය දිනු නිසා යමක් කරන්න අපි උත්සාහ ගන්නවා. අපිට මේ දෙමව්පියන් සහාය අවශ්‍යයි. මම නිතරම කියන දෙයක් තමයි අපි එකතු වෙන්න ඕනේ. අපි එකතු වෙන්න ඕනේ. වෙන වෙන එක නෙවෙයි. වෙන වෙන්න පුළුවන් නම් එකතු වෙන්න ඕනේ. එකතු නොවි යමක් කරන්න බෑ.
බෙදෙන්න එපා. මේ ඉදිරියට ඒ කටයුතු සඳහා අවශ්‍ය වෙන මූලික සාධකය තමයි අපි එකතු වෙන්න ඕනේ. ශ්‍රී ලාංකිකයන් හැටියට සිංහලයන් හැටියට බෞද්ධයන් හැටියට අපි එකතු වෙන්න ඕන. මේ අවස්ථාවේදී මට පැවරුනේ පිරිගැනීමේ කතාව. ඊට අමතරව කිව්වද කරුණු ටිකක් මේ සාරාංශය මම ප්‍රකාශ කළේ. අපේ විහාරස්ථානයේ මහා සංඝරත්නය ඇතුළු මේ මහා සංඝරත්නයේ අපි 12 ළඟට ආරාධනා කළා. තව කීප නමක් වඩින්නට ඕනේ. මම දන්නේ සමහර විට තවම අතරමඟ වඩිනවාද කියලා. කොහොම නමුත් බුද්ධිමත් හිතනද අපිට ශ්‍රී ලංකාවේ තරමටම ඒ මට්ටමේ මේ පින්කම් කරන්න බැරි වෙන්නත් පුළුවන්. පොඩි අඩුපාඩුවක් වුණාම හිත සසද කරගන්න එපා. එතකොට මේ පින්කමින් වැඩක් නැහැ. කිසිම අඩුවක් පාඩුවක් පේන්නේ පොඩි අඩුවක් පේන්නේ තව ආහුවක් වහන්සේ නමකින් වඩින්න ඉන්නවා. කුමන හේතුවක් නිසා හෝ උන්වහන්සේ නොවැඩියත් අපි හිත සසද කරගන්න එපා. මේ රටවල හැටියට ප්‍රමාණවත් මහා සංඝරත්නය වැඩ ඉන්නවා. එසා ඒ වඩින්න ඉන්න මහා සංඝරත්නය මේ අවස්ථාවේදී අනබිමුඛයේ හරි පිළිගැනීමේ වැඩමම අවදාළ උත්තර මහා සංඝරත්නයේ ගෞරව පෙරදිට පිළිගැනීමේ මගේ පිළිගැනීමකට අවසන් කරන මේ අවස්ථාවේ පැමිණි මේ දේවාපිය ලොකු කුඩා සෑම දිනාටම තුනුරන්ගේ ආශිර්වාදයෙන් දෙවි රැකවරණේ ඒ තමන් කරන්නා වූ සීල කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩා සඵල වේවා සාර්ථක වේවා. මේ අටමහා පින්කම් වල ඵලයේ මහා පින්කම් කරන මේ කටින පින්කමේ බලයෙන් මේ සදනාටම මෙලොව යාවතත් පරලොව යාවතත් කෙලවර දෙවිනි සබත් මහා නිවාන සම්පත්තිය ලබන්න හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරමි. මගේ පිරිනීමේ අනුශාසනාව මේකට ඉංග්‍රීසි බසින් සහ සිංහල බසින් කට්නේ පිළිබඳව හැඳින්වීමට හර්ෂණී වික්‍රමසිංහ දියණියට සහ තක්සල පෙරේරා පුතුණුවන්ට වේදිකාවට Everyone, beautiful Mahasangha, moms and dads, and my dear brothers and sisters. Let me give you some brief background information about the Katina Puja, as many of us here do not know much about this ceremony. The meaning of the word Katina is solid, stable, or steady. This is the reason why many devotees who follow the Theravada Buddhism consider this a highly meritorious event. There are 8 good deeds that bring the highest merits according to the Buddhist scriptures, and the Katina Puja Pinkama is at the top of this list. The Asla Poya in the month of July ushers a period of the Vasana retreat, and it continues up till the Wat Poya in October. At the beginning of this Vasana retreat period, the Buddhist devotees invite the Mahasangha to stay at their temple and observe the Vasana precepts. When inviting the Mahasangha, the devotees solemnly undertake and to provide all necessities, including food, accommodation, and medicine and robes. The special purpose of the Katina Pinkama is to fulfill the special offerings of the robes. This offerings of the robes has to be carried out in accordance with some strict rules and traditional practices that has evolved over the many years. Therefore, this event is known as a religious rite of the offering of the Katina robe, or the Katina Chevara Puja Pinkama. There are a number of reasons that make this Katina Pinkama a unique religious event. First of all, each temple only holds this event once a year. Also, in order for the Katina Chevara, to offer the Katina Chevara, there should be a Buddhist monk who received a higher ordination or Apasampada. The Apasampada monk should follow the number of Vasana precepts
An important one would be to stay at the temple and the whole time during the Vasana period and maintain a good mental order. The Vasana period and the Kathina Pinkama that culminates it fosters a relationship between the Sangha and the layman. The offering of the Kathina Chevere is also not only meant for the individual monk, but also for the institution of the whole Mahasangha. The monks who attend the Kathina Pinkama decide who should receive the Kathina Chevere. Furthermore, when a devotee offers a pirikara to a Buddhist monk, usually that devotee gets the merit. But in the case of the Kathina Chevere Pinkama, the devotee who offers it to the monk and the monk who receives the pirikara receives special merits. Therefore, this Pinkama shows merit to the layman as well as the monks. Finally, there is another reason why the Kathina Pinkama endures the highest merits. The devotees prepare for this event for over 4 months. That includes the preparations during the 3 months of the Vasana retreat, and in the 4th month, which is called the Chevara Masaya, or the month of the robe. So I hope you've learned a thing or two about the Kathina Pinkama Puja, and I thank you all for coming here and being here today. Now I would like to thank the chief sponsors of this puja, Mr. and Mrs. Trimavatana and family. We would also like to thank the devotees of the Buddhist Center at the Waipuna Road Temple for assisting in many ways. And a special thank goes out to GS Uncle, who I can't see, but he's been with us throughout the whole 4 months, helping us in many ways. He's actually outside right now, probably won't hear this, but without his dedication and passion, this event would have not have happened today. So thank you so much, GS Uncle. This year's event has been hosted by 5 families who have also spent numerous hours at the temple with prayers that have preceded this event and also today. Spent a lot of energy and time and dedication as well to making this event successful. So I thank all the families, and the families are as follows: Pratap Uncle and Kusuma Auntie with their family, Mohana Uncle and Tamara Auntie with the family, Ujit and Priyanka, thank you Ami and Tati, Devinda and Aruni Auntie and the family, Mahesh Uncle and Nilum Auntie and the whole family. So thank you for everyone. And also for each and every one of you for being here today and helping us in many ways, whether it is setting up the hall or preparing food and bringing it here, or even just being here. Thank you so much for attending this event. Now, by participating in this Kathina Pinkama, observing the 5 precepts, and performing the Buddha Puja, we have all accumulated a lot of merit. We humbly offer these merits to the divine beings. May our blessings also invoke all our relatives who have passed away. May they reach the destination of Nibbana. May the blessings be invoked in those people who have helped us conduct this Pinkama successfully through the blessings of the most noble Triple Gem and the sacred Sima Bodhi. May us all be protected of evil beings. May there be prosperity and good health among us throughout our lives, and finally may these blessings too contribute to achieving the ultimate goal of Nibbana. And thank you. ගරුතර සංඝරත්නයෙන්ද පැමිණෙන ඔබ දයාගෙන්ද අවසරයි. බුද්ධ ශාසනයේ දැක්වෙන මහා පින්කම් 8න් ප්‍රධාන පින්කම තමයි කඨින පින්කම කියන්නේ. ඒ සඳහා සහභාගී වෙලා සිටින ඔබතුමාලා වෙත එම පින්කමෙන් ලැබෙන අනුසස් පිළිබඳව පුංචි සඳහනක් කිරීමටයි මා සූදානම් වෙන්නේ. කඨින යන වචනේ තේරුම තද ශක්තිමත්
මේ සඳහා ඉතා වැදගත් වෙනවා. මාස 3ක් තිස්සේ ගොඩනගාගත් පින් සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙලා පින්කම හොඳින් සංවිධානය කරනවා. කටින චීවර පූජා පින්කමට සමගාමීව ස්වාමීන් වහන්සේලාට විහාරස්ථාන වලට අවශ්‍ය විවිධ පිළිකරද කප්රු පූජාව සමග පූජා කර මේ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන අප්‍රමාණ පින උපදවා ගන්නටයි දායකයන් උත්සාහ කරන්නේ. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අපි සියලු දෙනාම එකතු වෙලා මහත්ඵල මහානිසංස ලබලා දෙන මේ කඨින චීවර පූජා පින්කම ඉතා හොඳින් සිද්ධ කරගන්නට අදිෂ්ඨාන කරගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අති ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේලා වරපුමුත ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් හැම දිනාම දැන් සැදී පැහැදී බලා සිටින්නේ පින්වත්තුන් හැම දිනාගේම ආධාර උපකාර ඇතව ශ්‍රද්ධාවෙන් යුක්තව කාලය කැප කරලා ධනෙ කැප කරලා මහන්සියෙන් සකස් කරගත්තා වූ විශේෂ චීවර පූජාවක් සිදු කරන්නට මහා සංඝරත්නයේ මේ වෙනකොට මේ පින්වතුන්ට අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වාගේ මේ ධර්මයන්ගෙන් දැනගන්න ලැබිච්ච පරිදි වස්තුන් මාසයක් වස් ශික්ෂාපද ආරක්ෂා කරගෙන සුදුසුකම් ලබා මහා සංඝරත්නයට ආරාධනා කොට මහා සංඝරත්නයේ වෙත මේ කටයුතු නමින් සිවුරක් පවරන්නට පූජා කරන්නට සූදානම් වෙනවා. මේ ස්වාමීන් වහන්සේලා ස්ථානික වස් ඇසුවත් මේ කටින චීවරය නම් පූජා වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට නෙවෙයි, මහා සංඝරත්නයටයි. ඒක මේ පින්කමේ තිබෙන විශේෂත්වයක්. මේ කටින චීවරය පූජා කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ වන අඤ්ඤා කුණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඉන් අනතුරු ඒ සතියේම බුද්ධ ශාසනයට විකාශ වෙච්ච බද්දිය වප්ප මහානාම අස්සදී කියන ස්වාමීන් වහන්සේලා එකාසව සැලුත් මුගලන් ආනන්ද නන්ද රාහුල බද්දිය මහා කාශ්‍යපාදී ඒ ස්වාමීන් වහන්සේලාගෙන් බැබලෙච්ච බුද්ධ ශාසනයේ වැඩ සිටපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මටංගන මේ මොහොත දක්වාම පහළ වී සිටින යම්කිසි රටක තව මොහොතකින් තව විනාඩි කිහිපයකින් අනාගත වශයෙන් මහානකම් උපසම්පදාව ලබන ස්වාමීන් වහන්සේ නමක් වේද ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළත්ව ඒ වගේම වර්තමානයේ මේ ස්ටේජ් එකේ මේ ශාලාවේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා සමග ලෝකයේ යම්තරම් භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ මොහොතට
උපසම්පදා සීලේ දරාගෙන ආරක්ෂා කරගෙන වැඩ සිටිනවාද ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අන්තර්ගත කරගෙන තමයි මහා සංඝරත්නයට මේ චීවරය පූජා කෙරෙන්නේ. ඒ නිසා මේක පෞද්ගලික පූජාවක් නෙවෙයි. මේක විශේෂ පොදු පූජාවක්. මේ පොදු පූජාව සාංඝික පූජාව මහා ඵල වෙනවා, මහා සංස වෙනවා. මේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වස් සමාදන් වෙලා වස් ආරක්ෂා කරගෙන වැඩ සිටපු බව ඒකාන්ත සත්‍යයි. ඒ ස්වාමීන් වහන්සේලාගේ වස් ආරක්ෂා කිරීමම හේතු වෙනවා මහා සංඝරත්නයට මේ ස්ථානීය වශයෙන් මේ දායකින්තුන්ට මේ පූජා කරගන්න. ඒ වගේම තමයි මේ පින්වතුන් හිතාගන්න මේ පින්වතුන් ලංකාව අතහැරලා මෙහිට ආවා. ඒ තමයි දියුණුවක් අපේක්ෂා කරගෙන ජීවිතයේ හැඩයක්, අලංකාරයක්, සැපයක් අපේක්ෂා කරගෙන ඒ වගේම තමයි අද මේ පින්වතුන් මේ රටේ ඉන්න සංවිධානයේ වෙලා මේ කරන්නේ මොකද්ද? සංවිධානාත්මකව අතහැරීමක්. මේ පින්වතුන් සැමදෙනා හිතාගන්න මේ Tamanගේ අතේ තමයි මේ සිවුර තියෙන්නේ. මේ පින්වත් සැමදෙනා මේකට හිත දුන්නා. ඒ වගේම මේ පැහැදම් කළා කාලේ ධන සමය කැප කරලා මේ සිවුර පූජා කරගන්න බොහෝ බලාපොරොත්තු පිළිපත් කළා. ඒ වුණත් මේකේ ආනිසංස මේ අයට පමණක් නෙවෙයි. මේකට සහසම්බන්ධ වෙන සියලු දෙනා තමයි. ඒ නිසා මේ පින්වතුන් මේ පහළ ශාලාව වැඩ හිටියත් මේ ඉඳගෙන හිටියත් මේ වෙලාවේ මේකට සම්බන්ධ කරගන්න හිත යොදාගෙන මේ අපි සකස් කරගත්ත මේ ජීවරය මේ මහා සංඝරත්නයේ පැවරෙන්නේ කියන හිත හදාගන්න. අතහරින්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි අතහැරලා තමන්ගේ ජීවිතය සැහැල්ලු කරගන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි තමන්ගේ හිතේ අහුවෙන්නා වූ එක දේවල් අහුවෙන බැඳෙන ගතිය පිළිබඳව සිහිය මට මතුවේවා කියලා හිතාගන්න. ප්‍රඥාව මතුවේවා, මට ශක්තිය මතුවේවා. මේ වාගේ ලෝකයේ මේ සිවුර අතහැරලා සිවුරට තිබෙන බැඳීම අතහැරලා මේ සංඝරත්නයට පූජා කරනවා. ඒ වාගේ පවරලා සිටිනවා වගේ මගේ ඇහෙන්, මගේ නාසයෙන්, කනින්, දිවෙන්, ශරීරයෙන් ඒ වාගේ මේ ජීවිතයට ඇතුළත් වෙන්නා වූ ඒ වාගේ නොයෙක් සිතුවිලි වලින් මම බැඳී යන්නා වූ මේ ලෝකයට බැඳෙන්නා වූ සිතුවිලි සියල්ලක්ම අතහැරලා මේවා අතහැරලා දාලා මට මගේ හිත නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න මේ උතුම් පින්කම හේතුපකාර වේවා කියන හිත ඇති කරගෙන දැන් හිත පහදවාගෙන මේ පින්වත් සැමදනාම රැස්කරලා සංවිධානය කරගෙන මසා මහගෙන තියාගෙන හදාගත්ත මේ ජීවරය මේ ගල්තර මහා සංඝ රත්නයේ තුන් කාලේ මහා සංඝ රත්නයේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට ඉතසිතින් පූජා කරනවා, පූජා වේවා කියන සදහැබර හිත ඇති කරගෙන දැන් සැමදනාම තුන්වතාවක් নমස්කාරය කියන්නේ මේ වහන්සරය සංඝ රත්නයේ පූජා කරනවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි පින්තුතියනි
මේ අවස්ථාවේ සියලුම දෙනාම සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඇසලපුන් පොහොදා ආරම්භ කරන ලද උදාාරතර පින්කම් මාලාවක තවත් එක්තරා වැදගත් පුණ්‍ය කර්මයකට සහභාගී වුණයි. ඇසලපුන් පොහොදා වස් ආරාධනා කොට එදා සිට අද දක්වාම දානමාන ආදී පුතු පූජා වතාවත් ආදී විවිධ පින්කම් වලට සහභාගී වෙන්න සූදානම් වෙලා සුළු මොහොතකට කලින් බුද්ධ පූජා පවත්වලා දෙවනුව සංඝ රත්නයට කටි ශිවරයක් පූජා කරලා අනතුරුව බලාපොරොත්තු මේ ශාන්තනායක සම්බුදු පියාණන් වහන්සේගේ පුදසු නබියස තම්පත් කළ දානවස්තු අග්‍රභාගයේ පළමුවට පූජා කළා. දෙවනුව මේ අත්පසේ තබා තිබෙන සියලුම දානවස්තුන් මහා සංඝ රත්නයට සංඝිකව පූජා කිරීමටයි. මේ සංඝිකව පූජා කරන මේ පුණ්‍ය කර්ම පිළිබඳව කල්පනා කර බලද්දී ඊටමත් කෙටියෙන් මේ පිළිබඳව සරල භාෂාවෙන් සඳහන් කර කියනවා නම් මේ ලෝකේ ජීවත් වෙන සෑම පුතග්ජන මිනිසෙකුගේ මනසේ බලපාන ප්‍රධාන මනෝවායු ධාරා තුනක් තිබෙනවා. ලෝභ දෝෂ මොහ කියලා. මේ මනෝවායු ධාරා තුنين මොහේ නැමැති අනිවාර්ය මනෝවායු ධාරාව සමග ලෝභය එනත අනිත් පැත්තට ද්වේෂය කියන තවත් ආවේග ධාරා දෙකක් එකට එකතු වෙලා මනෝමූල දෙකක් සම්මිශ්‍රණය වීමෙන් මිනිසාගේ මනසේ පව් පිරුණා, පව් ඇති වෙනවා, පව් නිර්මාණය වෙනවා. මේ පුතග්ජන මානව සංගති පුරාම පවතින කාරණයක්. මේ මිනිසාගේ මනසේ බලපවත්වන මේ ස්වභාවික தත්ත්වය වෙනස් කරගෙන මීට වඩා හාත්පසම ප්‍රතිවිරුද්ධ වූ කුසල පැත්ත, පුණ්‍ය පැත්ත, පුණ්‍ය ශක්තිය සංවර්ධනය කිරීමේ පැහැදිලි උද්දේශනාව බුදුරජාණන් වහන්සේ මේ අමෝහය, මෝහය නැමැති මනෝධාරාව අමෝහය පැත්තටත්, ලෝභය නැමැති මනෝධාරාව ලෝභය පැත්තටත්, ද්වේෂය නැමැති මනෝධාරාව ද්වේෂය පැත්තටත් පරිවර්තනය කර ගැනීමයි පින් කරනවා කියලා කියන්නේ. සිත පිරිසිදු කරන, සිත ෆිල්ටර් කර ගැනීමක් මේ තුල පැහැදිලි සිද්ධ වෙන්නේ. ඒ සිත පිරිසිදු කර ගැනීම සහ ෆිල්ටර් කර ගැනීම සඳහා තිබෙන බෞද්ධ පුදු පූජා වතාවත් අනන්ත ප්‍රමාණයක් සීමිතයි. ඒ බෞද්ධ පුදු පූජා වතාවත් අතර ප්‍රධාන පූජා 8ක් තිබෙනවා. මේ අකුසල ශක්තියටපත් කරන්න පුළුවන් පැහැදිලි අපි ඒවට කියනවා බණපොතේ අටමහා කුසල් කියලා. ඒ අටමහා කුසල් වල ඇතුළත් ප්‍රධාන පින්කම් ගණනාවක් අද සිද්ධ කරන යත ප්‍රධානම පින්කම තමයි කටින මහා පූජාව. කාල වේලා අනුව ගැඹුරු විග්‍රහයක් කිරීමට අවස්ථාව නොවේ. අහල කියලා ශ්‍රවණය කළ විමසල බලලා තිබෙන ආකාරයට හිතින වටනාකම් මැනවින් තේරුම් අරගෙන ඒ සඳහා කවුරු සහභාගී වුණා. ඒ වගේම ඒ අටමහා කුසල දරත් පින්කමක් තමයි සංඝිකෝ දානී පූජා, මස්ත පරිස්කාර පූජා ආදී දේවල්. මේ සෑම දෙයක්ම පෞද්ගලිකත්වය අභිභාගීය පොදු සමාජ යහපත සඳහා විවෘත වෙච්ච පින්කම් නිසායි මහා කුසල වලට ඇතුළත් වෙලා තිබෙන්නේ. නිසා අටමහා කුසල වලට ඇතුළත් වෙන මේ පින්කම් වල පිනේ තියෙන වැදගත්ම ශක්තිය තමයි අර මම මුලින් සඳහන් කරපු පවුල තියෙන ශක්තිය යටපත් කිරීම. ඒ පවුල පවතින ශක්තිය යටපත් කරන්න හේතු වෙන ප්‍රධාන කාරණේ තමයි මම මුලින් සඳහන් කළා වගේම මේ ලෝභ දෝෂ මොහ කියන මූලික දුර්වල මනෝවායු ධාරා තුනේ අනිවාර්ය මොහේ නැමැති මනෝ ධාරාව සමග එක්ක ලෝභය මුල්ලලා නැත්තම් ද්වේෂය මුල්ල මිනිස්සු යටින් පවසිත වෙන. එතකොට මනෝ මූල දෙයක් එකතු වෙනවා. නමුත් පිනක් කරද්දී කුසලයක් කරද්දී ඊට වඩා හාත්පසම විරුද්ධයි. ඒක ප්‍රතිවිරුද්ධ පැත්තේ ලෝභ දෝෂ මොහ කියන මේ මූලික මනෝවායු ධාරා තුන එකතු වෙලා තමයි පිනක් කරන කුසලයක් කරන්නේ. ඒ නිසා ඒ ශක්තිමත් වෙනවා. අපි සාමාන්‍යයෙන් ගණිතයෙන් සඳහන් කළොත් එම 2:3 අනුපාතය කියන එකයි. පවක් කරද්දී මනෝමූල ධාතු දෙකයි මුල් වෙන්නේ. පිනක් කරද්දී මනෝමූල ධාතු තුනක් එකතු වෙන නිසා අනිවාර්යයෙන්ම පවට වඩා පින බලවත්. බෞද්ධ මනෝවිද්‍යාවේ සරලව සඳහන් කරනවා නම් පව් පැත්තේ අකුසල පැත්තේ දුර්වල මනෝවායු ධාරා දෙක පිටුදලා නිර්මාණය කරන පාපයට අකුසලයට වඩා පින් පැත්තේ කුසල පැත්තේ ශක්තිමත් මනෝවායු ධාරා තුනක් පිටුදලා නිර්මාණය කරන කුසලයේ බලවත් වෙනවා. ඒ නිසා පින්නොත්නි පවට වඩා පින බලවත්. ඒක අනිත් පැත්තම කියනවා නම් පිනෙන් පව යටපත් කරන පැහැදිලි ශක්තියක් තිබෙනවා. හරියට මේ දෙක ආලෝකයේ අන්ධකාරය වගේ. අපි දන්නවා මොනතරම් දැටි කන අඳුරත් තිබෙන තේ ස්ථානයේ ඉච්ඡපන්දමක් කරේ පහනක් කර දෙලුත් ඒ පහනේ ප්‍රමාණය ඉච්ඡපන්දමේ ප්‍රමාණයට අඳුර පලා යනවා මිස කවදාවත් අඳුරින් ආලෝකයටපත් කරන්න පුළුවන් ශක්තියක් නෑ. ඒ වගේම තමයි කුසලයේ සහ අකුසලයේ ඉදිරියේදී පින සහ පව ඉදිරියේදී පිනෙන් පව යටපත් කරන පැහැදිලි ශක්තියක් බෞද්ධ මනෝවිද්‍යාව සඳහන් කරනවා. අන්නේ පුතග්ජන මිනිසා තමාගේ නොදැනුවත්කම, අනෝබෝධය, නොයෙකුත්දී හේතු පුදුසා තමා විසින් මේ පුරව ගන්නා පව් තුනී කරන්න, දියාරු කරන්න, නැති කරන්න, සෝදනය කරන්න, ක්ෂය කරන්නට තිබෙන පින්කම් අතර ප්‍රධාන පින්කම් 8ක් තමයි අටමහා කුසල් කියලා කියන්නේ. ඒ වගේම අපි කවුරුත් මෙබඳු තැන් වලට එකතු වෙන්නේ, රැස් වෙන්නේ, රොක් වෙන්නේ විශේෂයෙන් ඉතාමත් වැදගත් අරමුණක් පදනමක තමයි පුතග්ජන මානවයාගේ මනසේ ස්වභාවයන් නිතරම මුලින් සඳහන් කරපු දුර්වල මනෝවායු ධාරා පැත්තේ ඇතිවෙන ලෝභය, ද්වේෂය නැමැති මනෝමූල ධර්ම සමග ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, උඩඟුකම, උද්ධච්චම, තණ්හාව, අවිද්‍යාව ආදී වශයෙන්
බෞද්ධ දර්ශනයේ සඳහන් කරන 1500 කන ක්ලේශයන් මිනිසාගේ මනසට නිර්මාණය වන්නේ මේ කියන දුර්වල මනෝවාග ධාරා දෙක තුනේ සම්මිශ්‍රණය වීම තුල මේ මිනිසාගේ මනසේ මේ නිර්මාණය වෙන මේ මනෝවාග ධාරාවල ශක්තිය තුනීකරණ නැති කරන තිබෙන අනිත් පැත්ත තමයි අලෝභය අද්වේෂය අමෝහයසම ගත්තලම දෙගන්න මෛත්‍රී කරුණාව අනුකම්පාව අවිහිංසාව දයාව හරව චිත්ත ශක්තිය නිර්මාණය කර ගැනීම මෙන්න මේ චිත්ත ශක්තිය නිර්මාණය කරෙන්න අපි බුදු පූජාව තවත් යොමු වෙන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේගේ ශාසනික විග්‍රහය තුළ ඉදිරිපත් කරන තැන මේ සීමා මාලිකේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා පොහේ කරන තැන නැත්නම් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ශක්තිය සංවර්ධනය කරන තැන මේ සීමා මාලිකේ ගමේ ගොඩේ කතා කරන භාෂාවකින් වෙල්හැලියක් විදිහට වෙල්හැලිය කියලා කියන්නේ ලොන්ඩි වැඩ කරන මිනිස්සේ ගෙදර තියෙන කුණු ටික තම්බලා යවන්න පුළුවන් ඒ පොරන මොකද හේතුව මිනිස්සු උදේ දවස් මල් පහන් පූජා කළ වන්දනාමානක තමන්ගේ මනසේ ඇතිවන විවිධාකාර සරල මට්ටමේ අකුසල සිතුවිලි යටපත් කරගෙන කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය සංවර්ධනය කරගන්නවා. ඒ වගේම තමයි ඊට වඩා වැඩි තමන්ගේ මනසට දැඩි වේදනාවක් පීඩනයක් දුකක් අඳුරක් ඇති වෙච්ච වෙලාවේ පන්සලට වෙහෙර විහාරයට ආරාමයට ගිහිල්ලා ඒ බඳු වටිනා පරිසරයක් තුලින් තමන්ගේ චිත්ත ශක්තිය සංවර්ධනය කරන තමන්ගේ මනසේ බලපවත්වන ක්ලේශ සිතුවිලි කිලිට සිතුවිලි අප්‍රසන්න සිතුවිලි නරක සිතුවිලි විනාශකාරී සිතුවිලි යටපත් කරගෙන නැවත තමන්ගේ චිත්ත ශක්තිය යථාර්ථවාදී පාරිශුද්ධ ස්වභාවයට බෞද්ධ දර්ශනයෙන් දාන කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රභාස්වර චිත්ත ශක්තිය ප්‍රභාස්වර ශක්තියේ චිත්තේ නැවත පරිවර්තනය කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පහස්සර මිද බික්කවේ චිත්තං ආගන්තුක උපක්ඛලේසි උපක්ඛලිට්ඨං කියලා මහන්නේ බුදුගේ චිත්ත ශක්තිය ප්‍රභාස්වරයි ආගන්තුක විසින් ඇතිවන විවිධාකාර වෙනස් සිතුවිලි ධාරා නිසා අපරිසුදුමයි පවතින නිසා ඒ අපරිසුදුන චිත්තය පාරිශුද්ධ කරන්න පුළුවන් ශක්තියක් විහෙරේ විහාර ආරාමයේ ඒ ධර්මශාලාව සීමා මාලික ආදී තැන් වලින් සිද්ධ කරනවා අපි කවුරුත් මෙබඳු මොහොතවල වලට එකතු වෙන රැස් වෙන රොක් වෙන්නේ අපේ චිත්ත ශක්තිය වල බලපවත්වන දුර්වල මනෝභාව ධාරා මනෝ ආයුධ ධාරා යටපත් කරගෙන ඒ ප්‍රසන්න ශක්තිය ලස්සන ශක්තිය ප්‍රවාසන ශක්තිය ඉස්මතු කරන්නේ මේක අපි ඉස්මතු කරගත යුතුමයි මෙසේ ඉස්මතු කර නොගතොත් සිද්ධ වෙන දේ තමයි වෙනත් අපේ සමත ජීවිතේම නාස්ති වෙන විනාශ වෙන පෞකාරණ අඳුරට ගලා යනවා අඳුරෙන් අපේ ජීවිතේ වැසෙනවා මිසක් කවදාවත් ආලෝකයක් ලබන්න පුළුවන් කමක් නැහැ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දර්ශන අරගෙන බලද්දී බොහොම ලස්සන අකිල පුලන් චරිත කතා අනන්තවත් තිබෙනවා හොඳම කතාවස්තුව තමයි දේවදත්තේ කතාවස්තුව ඔබ කවුරුත් දන්නවා අපේ සාහිත්‍ය පොතේ තිබෙනවා ඉඳ එක වෙහෙර විද දහම් මනහර සිඳ පිට දුක්සයුර අහෝ දෙව්දත් මුදුට මුක්පුර කියලා මේකේ තේරුම මොකද්ද බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු පූර්වාරාමයේ ජේතවනාරාමයේ නිග්‍රෝධාරාමයේ ආදී විහාර වලටයි දේවදත්ත භික්ෂුවත් හිටියේ විද දහම් මනහර බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච කාලය තුලදී වැඩ වාසය කරපු කාලය තුලදී රජවරු සිටුවරු සේනාපතිවරු සක්‍රිය බ්‍රහ්මයේ දෙවි දේවතාවුන්ට දේශනා කරපු ධර්මය මේ දේවදත්ත භික්ෂුවට ඇහුණා. නමුත් සිඳ පිට දුක්සයුර ඒ බුදුරජාණන් වහන්සේ අභියසලා විශාල පිරිසක් මේ තමන්ගේ සංසාරයේ තුන ඇති නිර්වාණය සාක්ෂාත් කරගත්තට අර විදි ප්‍රාත්‍යයන්ට දක්වන්න පුළුවන් ශක්තිය තිබිට මේ දේවදත්ත දවසින් දවස පිරීලා ගියේ ඔය කියන චිත්ත ශක්තිය පාරිශුද්ධ කර ගැනීමේ ස්වභාවයෙන් නැතුව ද්වේෂය නැමැති දුර්වල මනෝමාර්ගයෙන් අන්ධකාර වෙලා දවසින් දවස අගාධය කරා ගිය නිසායි. දේවදත්ත භික්ෂුව පමණක් මේ අගාධය කරා ගමන් කළේ නිසා තවත් විශාල පිරිසක් ඇති වුණා. සෝවාන් වෙලා සංසාරික විමුක්තිය ලබන්න පුළුවන් වාසනාවන්ත අජාසත් රජුරු වගේ අය පවා ඒ දුර්වල භාවයටපත් උනේ එබඳු අය ටික තුනට ඇති වෙනා දුර්වල මනෝභාවයන් නිසායි. ඒ නිසා පිළිතුරු අපි තාමත් පැහැදිලිව තේරුම් ගන්න ඕන වැදගත්ම ශක්තිය තමයි අපි සියලුම දිනාට හොඳ ලස්සන ප්‍රසන්න චිත්ත ශක්තියක් තිබෙනවා. ඒ ප්‍රසන්න චිත්ත ශක්තිය අනිත් අයගේ ක්‍රියාකාරකම් නිසා අඳ කරගන්න නැතුව බොඳ කරගන්න නැතුව මොට කරගන්න නැතුව ඒ ශක්තිය පාරිශුද්ධව පවත්වා ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේගේ මේ තාමත් ලස්සන ප්‍රසන්න බුද්ධ රූපයක් නැත්නම් බුදු පිළිමයක් ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රීමුඛින් දේශනාව දානදී උත්තරීතර ශ්‍රේෂ්ඨ ධර්මයක් දර්ශනයක් උන්වහන්සේගේ ගමන් මගෙන් මේ මාවත අපට පැහැදිලි මහා සංඝරත්නය අවවාද අනුශාසන ආදී කියන මේ සෑම දෙයක් පදනම් කරගෙන අපි නිතරම අපේ චිත්ත ශක්තිය ප්‍රසන්න භාවයට ලස්සන භාවයට පාරිශුද්ධ භාවයට පත් කර ගැනීමයි කෙලිතුව පවතින්නේ පින්කම් කරනවා කියන එක වෙන මොනක්වත් නෙමෙයි. ඒ කරන්නා පින්කම් වලින් ලැබෙන ආනිසංස විවිධ මට්ටම් තිබෙනවා. ඒ මට්ටම් අතර වැඩිම ආනිසංසයක් ලබන ප්‍රධාන පින්කමට අපි අටමහා කුසල කියනවා. ඒ අටමහා කුසල ප්‍රබල පින්කම අපි සුළු මොහොතකින් සිද්ධ කළා. දෙවනු බලාපොරොත්තු අටන මැදලෙන් තවත් පුණ්‍ය කර්මයක් කරන්න සකස් කිරීම දාන වස්තු මහා සංඝරත්න සංඝික පූජා කරන්න මම හිතනවා මේක පොණසා සංඝරත්න ප්‍රමාණවත් මේ දානමය පුණ්‍ය කර්ම වටනාගම තේරුම් ගන්නට සංඝික පූජා කරනවා කියන කෙනතුනි මේ වැඩම කරපු ආම්දුරන් වහන්සේලා කීපරමට පූජා කිරීම නෙමෙයි එදා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ
අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භලා අනාගතයේ කාසාකණ්ඨක දක්වා පහළ වෙනා සියලුම මහා සංඝරත්නය හඳුන්වන සම්බුද්ධ ශාසන නැමැති ආයතන පූජා කිරීමයි. මේකේ මේ සුළු වේලාවකින් සුළු කාලේ නැති වෙන විනාශ වෙන ආහාරය පානයක් වගේ දෙයක් ගැන සඳහන් කරනකොට අපි දීර්ඝ කාලීන යාවත් කාලීන ඉදමක් කඩමක් හෝ ගරු භාණ්ඩයක් වගේ දෙයක් ගැන හිතපුවම අපිට මේක තේරුම් ගන්න පුළුවන්. ඔබට පුංචි උදාහරණයක් ඉදිරිපත් කරනවා නම් අපේ ලංකාවෙන් එදා මහා මහින්ද්‍ර මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දීපයට වැඩම කරපු වෙලාවේ දේවානම්පියස මහරජතුමා තමාසන්තක තමන්ගේ මහමේ වනෝද්‍යානයේ රාජකීය උයන මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ආර්ය මහා සංඝරත්නයට සංඝිකව පූජා කළා. එදා මිහිඳු මහරහතන් වහන්සේ අටම ස්ථානයේ ආදි ස්ථාන නිර්මාණය කරලා ජයශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේ පිහිටුවලා ඒ බිම සතර දිගින් වැඩම කරන ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම සිව් දිගින් පැමිණෙන දායක දායිකා පින්නතුන්ටත් මහා වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පරිවර්තනය කළා. එදා සිට අවුරුදු 2000 ගණනක් ගත වෙලා තිබුණ මේ කාලය පුරා මේ පිම්බිම සතර දිගින් වැඩ ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම සතර දිගින් පැමිණි උපාසක උපාසිකාදීන්ට ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සංවර්ධනය කරන පෝෂණය කරන මහා පිම්බිමක් වෙලා තිබෙනවා. එදත් ඒක අයිතුනේ සම්බුද්ධ ශාසනයටයි අදත් ඒ අයිතිය පොත්තිනේ සම්බුද්ධ ශාසනයටයි. එදා මිහිඳු මහරහතන් වහන්සේගේ රහත් භාවයට පත් වූ ආර්ය මහා සංඝරත්නයට උත්තරීතර ශ්‍රේෂ්ඨ නික්ලේශී මහරහතන් වහන්සේලා ඉඳලා තිබුණා. නමුත් අද මේ පරිපාලන කරන පුතග්ජන භික්ෂුන් වහන්සේලා. ඒ නිසා නමුත් එදත් ඒ ගයිතුනේ සම්බුද්ධ ශාසනයටයි අදත් ඒ අයිතිය සම්බුද්ධ ශාසනයයි. ඒ නිසා අනාගතයේ තව කොච්චර කාලයක් හෝ වේවා මේ මහා මේ වනෝද්‍යාන පරි පවතින උත්තරීතර ආධ්‍යාත්මික පාරිශුද්ධ ක්‍රියාකාරකම් සිදු කරන අපි සියලුම දෙනාට මේ පින්බව මහා පින්බව බවට පත් වෙලා තිබෙනවා. මෙන්න මේකම තමයි පිළිතුරේ සෑම කටයුතුකම සංඝිකව පූජා කරනවා කියලා කියන්නේ මේ මොහොතේ සහභාගී වෙන දෙනාට නොව සම්බුද්ධ ශාසනයට ආයතන පූජා කරන ආයතන පූජා කිරීමේ සම්ප්‍රදාය තමයි මේ සංඝික දානේ පූජා කරන නිසා කවුරුත් කල්පනා කරන්නේ මේ පුණ්‍ය කර්මයේ සාර්ථක වෙන වෙහස මහන්සි නිවිපැදම් කරපු අතුදව් දුන්න උදව්පකාර කරපු පැමිණ සහභාගී උත්සාහ මෙතනම මේ උදාාරතර කටයුත්තේ පවතිනා වූ උදාාරතර ආධ්‍යාත්මික ශක්තිය මනින් තේරුම් කල්පනා කරන මේ සකස් කරපු දාන වස්තුන් අපි ආර්ය මහා සංඝරත්න සංඝික පූජා කරනවා. මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්මක ශක්තිය ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින්බට සනුමෝදන් වෙත්වා දෙවියෝ බොහෝකල් ජීව සම්පන්නිය විදිත්වා ඔබ සියලුම දෙනා මැනවින් ආරක්ෂා කරත්වා දෙවියන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්මක ශක්තිය සියල්ලම ඔබ සම්පේ ජීවිත නිකුත් ආකාරී ඥාතික මිත්‍රකම් හිතවත්කම් පවත්වලට කලින් මියගිය ඔබේ නමින් ජන්මාන්තරගත වූ සියලුම ඔබේ මෞදිමෝපදී සියලුම පරම්පරාගත ඥාතික මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්මක ශක්තිය කන්සගෙන මොදන් වෙත්වා. මියගිය ඥාතින් සහිත කිමිදී සපවත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට විශේෂයෙන්ම ඒ ඔක්ලන්ඩ් බෞද්ධ ආයතන නිර්මාණය කිරීම ආධිපත්‍ය ආරම්භක විහාරාධිපති අපවත් යෝධා ලැල්ලේ චන්දිමල නායක හඳුරන වහන්සේට ඒකාන්ත සමික සල්ධර්මයන්ගේ ආශිර්වාදාත්මක ශක්තිය ඒකාන්ත මොදන් වෙත්වා. උන්වහන්සේ සසරදිකින් මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්මක ශක්තිය ඒකාන්ත නිකුත් වේවා. දානවත්ව ආර්ය මහා සංඝරත්නයේ සංඝික පූජා වේවා කියන ප්‍රාර්ථනා සිතල ඇති කරගෙන කවුරුත් එක්ක මේ වාක්‍ය පින්සරයක් කියලා දානේ සංඝික පූජා කරන්න. සපරික්ඛාරං ඉමම් බික්ඛං බික්ඛු සංඝස්ස දීම සාඨ පරික්ඛාරං සපරික්ඛාරං ඉමම් බික්ඛං බික්ඛු සංඝස්ස දීම සාඨ පරික්ඛාරං සපරික්ඛාරං ඉමම් බික්ඛං බික්ඛු සංඝස්ස දීම. කවුරුත්ම වන්දනා කරගන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජ සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ. त्रैतल तिलक सकलज्ञी सागर पार्गता शेष नायक गुणरत्न मंगराय मानव भाग्यवत्तर्य सम्यक संबुद्ध सर्वज्ञ राजोत्तम आनंद वंशे दिशा